අයිබෝවන් අද අපේ පළවෙනි පාඩම මොඩියුල් 1 එකේ PLC ෆන්ඩමෙන්ටල්ස් යටතේ අපි ඉගෙන ගන්නවා මොනවද ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් කියලා කියන්නේ PLC ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ මොකද්ද රිලේ ලොජික් සර්කිට් එකක් කියන්නේ මොකද්ද බයිනරි නම්බර්ස් කොහොමද අපි තේරුම් ගන්නෙ ලොජික් ගේට්ස් එකට ඇසෙම්බල් කරන්නේ කොහොමද ඩිජිටල් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩිසයින් කරන්නේ කොහොමද ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද කප් ෆිලිම් මැෂින් එකකට දැන් ඔයගලන්ට මේ පේන්නේ PLC එකක සාමාන්‍ය විදිය ඉන්පුට් ටර්මිනල්ස් කියලා ගහලා තියෙන ටර්මිනල් වලට ඉන්පුට් ඩිවයිසස් සම්බන්ධ කරන්න ඕනේ අවුට්පුට්ස් කියලා ගහලා තියෙන ටර්මිනල් එකට අවුට්පුට් ඩිවයිසස් සම්බන්ධ කරන්න ඕනේ ඉන්පුට් ඩිවයිසස් කියලා කියන්නේ sensors toggle switches push buttons වගේ දේවල් අවුට්පුට් ඩිවයිසස් කියලා කියන්නේ motors solenoid valves pneumatic valves වගේ දේවල් අපි දැන් හිතමු මේ මැෂින් එකේ ඉන්පුට් ඩිවයිසස් PLC එකේ ඉන්පුට් ටර්මිනල්ස් වලට සම්බන්ධ කරලා අවුට්පුට් ඩිවයිසස් උත් PLC එකේ අවුට්පුට් ටර්මිනල්ස් වලට සම්බන්ධ කරලා අපි මැෂින් එක ඔන් කරලා PLC එක ඔන් කරලා වැඩ කරන්න බැලුවොත් මේ මැෂින් එකේ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හේතුව අපි මේ PLC එකට කිසිම ප්‍රෝග්‍රෑම් එකක් ඇතුළත් කරලා නැති නිසා. අපි කිසියම් ප්‍රෝග්‍රෑම් එකක් මේ PLC එකට ඇතුළත් කරා නම් ඕගලන්ට මේ පේන විදිහේ PLC එකේ ඇතුලේ කිසියම් සර්කිට් එකක් ක්‍රියේට් වෙනවා. ඒ සර්කිට් එක ඉන්පුට් අවුට්පුට් එක සම්බන්ධ වෙලා වැඩ කරද්දි තමයි මැෂින් එක වැඩ කරන්නේ. ඉතින් කිසියම් මැෂින් එකක් නිසියාකාරව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන පරිපථය සෑදීම PLC ප්‍රෝග්‍රෑමින් කියලා කියන්න පුළුවන්. එතකොට අපි දැන් ඉගෙන ගන්න ඕනේ මොකද්ද ඉලෙක්ට්‍රිකල් හෝ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් කියලා කියන්නේ කොහොමද ඉලෙක්ට්‍රිකල් හෝ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩිසයින් කරන්න කියලා. ඔබට දැන් පේන්නේ අපට හමු වුණ සරලම පරිපථය 12 වෝල්ට්ස් බැටරි එකට 12 වෝල්ට්ස් බල්බ් එකක් සවි කිරීම. මෙම පරිපථය හැබැයි අපි මෙහෙම ඇඳට හරි විදිහට හැමෝටම අවබෝධ වෙන විදිහට සම්මත සංකේත පාවිච්චි කරලා සිම්බල්ස් පාවිච්චි කරලා මේ විදිහට අඳින්න ඕනේ. මෙහිදී අපි සලකන්නේ ධාරාව ඉහළ සිට පහළට යන විදිහට. එතකොට ඉහළින් තියෙන විභාගය වැඩි අගයත් පහළින් තියෙන විභාගය අඩු අගයත් යොදන්න වෙනවා. මතක තියාගන්න බැටරියේ වෝල්ටේජ් එක 12ක් වෝල්ට්ස් කියලා ගහලා තියෙන්නේ විභව අන්තරයක්. අපි උඩින් දාපු අගය 12ක් වෝල්ට් DC කියලා දැම්මනම් පහළ තිබෙන අගය 0ක් වෝල්ට් DC කියලා දාන්න වෙනවා. ඔබට දැන් පෙනෙන මේ සරල පරිපථයේ දෙස අවධානය යොමු කරන්න. මෙම පරිපථයෙන් කෙරෙන්නේ වාහනයේ දොර විවෘතව තිබෙනවද වසා තිබෙනවද කියලා දැන ගැනීම. දැන් මෙම රූපයෙන් පෙන්වන්නේ දොර වසා තිබෙන විට ඩෝ ස්විච් එකේ ඇතුළත කන්ටැක්ට් විවෘතව පවතිනවා කියලා. ඒ කියන්නේ ඉහළ සිට පහළට ධාරාවක් ගමන් කිරීමට නොහැකි නිසා බල්බ් එක ඕෆ් වෙලා තියෙනවා. දැන් වාහනයේ දොර විවෘත කරන විට ඩෝ ස්විච් එකේ ඇතුළත කන්ටැක්ට් ක්ලෝස් වෙන බව ඔබට පේනවා. දැන් පරිපථයේ ඉහළ සිට පහළට ධාරාවක් ගමන් කිරීමට හැකි නිසා බල්බය දැල්වී තිබෙනවා. දැන් මෙම සර්කිට් එකෙන් පෙන්වන්නේ වාහනයේ ඉදිරි වම්පස දොර විවෘත වුණොට L1 ඉන්ඩිකේටර් එක ඔන් වෙන බවත් ඉදිරි දකුණු පස දොර විවෘත වන විට L2 ඉන්ඩිකේටර් එක ඔන් වෙන බවත් වම් පසුපස දොර විවෘත වන විට L3 ඉන්ඩිකේටර් එක ඔන් වෙන බවත් දකුණු පසුපස දොර විවෘත වන විට L4 ඉන්ඩිකේටර් එක ඔන් වෙන බවත් පෙන්වනවා. හැබැයි අපිට අවශ්‍ය කිසියම් එක් දොරක් හෝ කීපයක් විවෘත කළ විට ඉන්ඩිකේටරයක් ඕන් වී පෙන්වීම නම් එම පරිපථය සෑදිය යුත්තේ මෙන්න මේ ආකාරයෙන් නේද? කිසියම් දොරක් විවෘත කළ විට ඒ ඩෝ ස්විච් එකේ ඇතුළේ තියෙන කන්ටැක්ට් ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ S1, S2, S3, S4 කියන ඕනම ඩෝ ස්විච් එකකින් හෝ කීපයකින් කන්ටැක්ට් ක්ලෝස් වීමෙන් ඉන්ඩිකේටර් එක ඔන් වෙන්න හැකියාව තියෙනවා. අපිට දැන් මේ සර්කිට් එක මේ වගේ කොටුවකින් සරලව නිරූපණය කරන්න පුළුවන්. මෙහි S1, S2, S3, S4 ඉන්පුට්ස් ලෙසත් L අවුට්පුට් ලෙසත් නම් කරන්න පුළුවන්. S1 හෝ S2 හෝ S3 හෝ S4 ඔන් වුණොත් L අවුට්පුට් එක ඒ කියන්නේ L ඉන්ඩිකේටර් එක ඔන් වෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් L සමානයි S1 O S2 O S3 O S4 යන ප්‍රකාශනයකින් මේක නිරූපණය කරන්න. OR කියන වචනය වෙනුවට ධන සංකේතයේ යෙදුවොත් අපිට මේ ප්‍රකාශනය මේ විදිහට පෙන්වන්න පුළුවන්. දැන් ඔබ මෙම පරිපථයේ දෙස නැවතත් අවධානය යොමු කරන්න. L1 ඉන්ඩිකේටර් එක දෙකෙලවර අග්‍ර දෙක X සහ Y වශයෙන් නම් කරන්න. දැන් අපිට අවශ්‍ය නම් X සහ Y අතර විභාන්තරය මැනීමට රූපයේ පෙනෙන ආකාරයට මීටර එකේ සිලෙක්ටර් එක 50 වෝල්ට් DC වලට කරකවලා රතු ප්‍රෝබ් එක X ටත් කළු ප්‍රෝබ් එක Y ටත් සම්බන්ධ කළ විට ඔබට පෙනෙනවා X සහ Y අතර විභාන්තරයක් නැති බව. එනම් X සහ Y අතර විභාන්තරයේ 0ක් වෝල්ට් DC ලෙස මෙසේ අපිට නම් කරන්න පුළුවන්. දැන් S1 ස්විච් එක ඔන් වෙනකොට L1 ඉන්ඩිකේටර් එක ඔන් වෙන්නේ X සහ Y අතර විභාන්තරයේ 24ක් වෝල්ට් DC වෙන නිසායි. ඒක අපිට මේ විදිහට පෙන්눔 කරන්න පුළුවන්.
ඒ වගේම මෙහි S1 input ලෙසත් L1 output ලෙසත් නම් කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී L1 output එක high state එකට යනවා කියලා කියනවා. මෙහි තාර්කිකයගේ logic 1 ලෙස සඳහන් කරනවා. S1 switch එක off වෙනකොට L1 output එක off වෙනවා. ඒ කියන්නේ low state එකට යනවා. ඒ වගේම කියන්න පුළුවන් අපිට logic 0 වෙනවා. අපි දැන් කලින් අධ්‍යයනය කරමින් සිටි පරිපතයේ දෙස නැවතත් අවධානය යොමු කළොත් ඔබට පේනවා S1 ස්විච් එක on වෙලා තියෙන්නේ. එහෙමනම් S1 සමානයි 1 කියලා අපිට දැන් ලියන්න පුළුවන්. ඒ වගේම L output එක on වෙලා තියෙන නිසා L සමානයි 1 කියලා ලියන්න පුළුවන්. හැබැයි S2, S3, S4 කියන ස්විචස් තුනම off නිසා S2 සමානයි 0යි, S3 සමානයි 0යි, S4 සමානයි 0 කියලාත් ලියන්න පුළුවන්. අපි දැන් මෙම අගයන් ඉහත ප්‍රකාශනයට ආදේශ කළොත් අපට කියන්න පුළුවන් 1 සමානයි 1 ධන 0 ධන 0 ධන 0 කියලා. මෙම වාහනේ ඉදිරිපස දොරවල් දෙකම විවෘත කළ විට S1 S2 ස්විචස් දෙකම on වෙනවා. දැන් අපිට මේ ප්‍රකාශනය ලියන්න වෙන්නේ 1 සමානයි 1 ධන 1 ධන 0 ධන 0 කියලා. කිසියම් කෙනෙක් ඔබගෙන් විමසුවොත් 1 ධන 1 සමානයි 2යිනේ 1 වෙන්න බැහැනේ. ඔබ දිය යුතු පිළිතුර වන්නේ ධන කියන සංකේතයෙන් අපි අදහස් කරන්නේ එකතු කිරීම නෙමෙයි. හෝ කියන සම්බන්ධතාවය. මෙහි S1 S2 S3 S4 කියලා කියන්නේ විචල්‍යයන්. එහෙම නැත්නම් variables කියලා කියන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි L එකවීම සඳහා අවම වශයෙන් එක විචල්‍යයක් හෝ එක විය යුතුයි. ඒ කියන්නේ L බිඳුව වීමට නම් විචල්‍යයන් හතරම බිඳුව විය යුතුයි. තව විදිහකින් කිව්වොත් L ඉන්ඩිකේටර් එක ඕෆ් වෙන්න නම් වාහනයේ දොරවල් හතරම වැසිය යුතුයි. L සමානයි S1 ධන S2 ධන S3 ධන S4 කියන ප්‍රකාශනයට අපි බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් කියලා කියනවා. මෙම ක්‍රියාව හෝ ශ්‍රිතය එහෙම නැත්නම් මෙම ෆන්ක්ෂන් එකට අපි විශේෂ සලකුණක් යොදනවා. මෙන්න මේ විදිහට. මෙය අපි O gate එකක් නමින් නම් කරනවා. මෙහි තිබෙන්නේ එක output එකක්. හැබැයි input එකකට වඩා වැඩි ඕනම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. දැන් අපි බලමු ප්‍රායෝගිකව මෙම input හතරේ O gate එක කොහෙදද හමුවන්නේ කියලා. CD4072 කියන CMOS IC එකේ අපිට මෙවැනි ගේට් දෙකක් හමු වෙනවා. හැබැයි මෙම IC එක වැඩ කරන DC supply voltage එකේ උපරිමාගය වෝල්ට් 20ක් බව එහි data sheet එකේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙම O gate දෙක වැඩ කිරීමට නම් මුලින්ම IC එකේ පින් 14යි 7යි අතර වෝල්ට් 20ට වඩා අඩු වගයක් සැපිය යුතු වෙනවා. අපිට ඉතා පහසුවෙන් මෙම රෙගියුලේටර් IC එක පාවිච්චි කරලා DC වෝල්ට්ස් 15ක සප්ලයි වෝල්ටේජ් එකක් සාදා ගන්න පුළුවන්. දැන් ඔබ මෙම පරිපතයේ දෙස නැවතත් අවධානය යොමු කරන්න. මෙම L1 ඉන්ඩිකේටර් එකේ තිබෙන බල්බේ 24V48 ඕම් යනුවෙන් සඳහන් කර තිබුණේ නම් L1 ඉන්ඩිකේටරේ වෙනුවට ඕම් 48ක ප්‍රතිරෝධකයක් සම්බන්ධ කිරීමෙන් මෙම පරිපතයට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙහිදී අපිට අධික ක්ෂමතාවයක් තිබෙන ප්‍රතිරෝධකයක් එහෙම නැත්නම් හයි වොල්ටේජ් එකක් තියෙන රෙසිස්ටර් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපේ බොහෝ ඉලෙක්ට්‍රොනික පරීක්ෂණ සඳහා අපි යොදාගන්නේ වොට් කාල එහෙම නැත්නම් ක්වාටර් වොට් පොඩි රෙසිස්ටර්ස්. ඉතින් ඕම් 48 රෙසිස්ටරේ වෙනුවට 10 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් පාවිච්චි කළොත් 10 කිලෝ ඕම් රෙසිස්ටරේ හරහා ගලන ධාරාව ඉතා අවම වෙනවා. දැන් අපිට 10 කිලෝ ඕම් ක්වාටර් වොට් රෙසිස්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ මේ දක්වා ඉගෙනගත් මෙම පරිපතයත් ලොජික් ගේට් එක පාවිච්චි කරලා අඳින ලද පරිපතයත් දෙකම එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. S1, S2, S3, S4 සෑම ස්විච් එකකටම 10K රෙසිස්ටර් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මෙහි L ඉන්ඩිකේටරේ වෙනුවට ගේට් එකේ අවුට්පුට් එකට LED එකක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් S1 ස්විච් එක ඕෆ් නිසා IC එකේ පින් නම්බර් 5 වෝල්ටේජ් එක 0ක් වෝල්ට් DC වෙනවා. S1 ස්විච් එක ඕන් වුණොත් IC එකේ පින් නම්බර් 5 වෝල්ටේජ් එක 15ක් වෝල්ට් DC වෙනවා. මේ ආකාරයෙන් IC එකේ පින් නම්බර් 2 3 4 5 කියන කිසියම් එක් පින් එකක හෝ කීපයක වෝල්ටේජ් එක 15ක් වෝල්ට් DC වුණොත් පමණක් අවුට්පුට් එක ඒ කියන්නේ පින් නම්බර් 1 වෝල්ටේජ් එක 15ක් වෝල්ට් DC වෙනවා. එවිට LED එක ඕන් වෙනවා. මෙම O gate එක නිතරම අපිට අවශ්‍ය වෙනවා PLC ප්‍රෝග්‍රෑමින් කරද්දී. දැන් අපි බලමු මෙවැනිම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මෙම වාහනේ දොර වසා තිබෙන විට ඩෝ ස්විච් එකේ ඇතුළත කන්ටැක්ට් ක්ලෝස් වෙලා තිබෙන නිසා L1 ඉන්ඩිකේටර් එක ඔන් වෙලා තිබෙන බව ඔබට පේනවා. දැන් දොර විවෘත කරන විට ඩෝ ස්විච් එකේ කන්ටැක්ට් ඕපන් වෙන නිසා L1 ඉන්ඩිකේටර් එක ඕෆ් වෙනවා. මේ ආකාරයෙන් කිසියම් දොරක් විවෘත කළේද නැද්ද යන්න බව මේ සරල පරිපතයෙන් දැනගන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය වාහනේ සියලුම දොරවල් වසා තිබෙන බව දැන ගැනීම සඳහා එක ඉන්ඩිකේටරයක් පමණක් තිබෙන පරිපතයක් නම් එය නිර්මාණය කළ යුත්තේ මේ ආකාරයෙන් නේද? මෙම පරිපතයේ S1 සහ S2 සහ S3 සහ S4 ඔන් වුණොත් L ඉන්ඩිකේටර් එක ඔන් වෙන බව ඔබට පේනවා. ඒ කියන්නේ L සමානයි
S1 and S2 and S3 and S4 කියන ප්‍රකාශනයකින් මේක ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මේ බූලියන ප්‍රකාශනයක්සේ ඉදිරිපත් කරන්න නම් n කියන වචනය වෙනුවට තිතක් තියන්න ඕනේ. එතකොට අපිට l සමානයි s1.s2.s3.s4 කියලා ලියන්න පුළුවන්. අපි දන්නවා මේ අවස්ථාවේදී ස්විචස් හතරම ඔන් වෙලා තිබෙන නිසා s1 සමානයි 1යි, s2 සමානයි 1යි, s3 සමානයි 1යි, s4 සමානයි 1යි කියලා අපිට කියන්න පුළුවන්. මේ අගයන් ඉහත ප්‍රකාශනයට ආදේශ කළ විට අපිට කියන්න පුළුවන් l සමානයි 1.1.1.1 කියලා. ඒ වගේම ඔබ දන්නවා මේ අවස්ථාවේදී L ඉන්ඩිකේටර් එක ඔන් වෙලා තිබෙන නිසා L සමානයි 1යි කියලා කියන්න පුළුවන්. මෙම වාහනේ ඉදිරි වම් පස දොර විවෘත කළේ නම් S1 ස්විච් එක ඔෆ් වෙනවා. ඒ කියන්නේ S1 සමානයි 0 වෙනවා. දැන් මෙම පරිපතේ ඉහළ සිට පහළට ධාරාවක් ගමන් කිරීමට නොහැකි නිසා L ඉන්ඩිකේටර් එක ඔෆ් වෙනවා. මේ බූලියන් ප්‍රකාශනය දැන් අපිට කියන්න වෙන්නේ L සමානයි 0.1.1.1 කියලා. දැන් L ඉන්ඩිකේටර් එක ඔෆ් නිසා අපිට කියන්න පුළුවන් L සමානයි 0යි කියලා. දැන් ඔබට පැහැදිලි S1, S2, S3, S4 කියන විචල්‍යයන් හතරම එක වුණොත් පමණක් L 1 වෙනවා. අන් සෑම අවස්ථාවකදීම L 0 වෙනවා. ඒ කියන්නේ කිසියම් හෝ එක ස්විච් එකක් හෝ ඔෆ් වුණොත් L ඉන්ඩිකේටර් එක ඔෆ් වෙනවා. අපි මේ ක්‍රියාව එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකට විශේෂ සලකුණකින් පෙන්눔 කරනවා. මෙයට අපි AND gate කියලා කියනවා. අපිට 4 input AND gate එකක් ප්‍රායෝගිකව හමු වෙන්නේ CD4082 කියන IC එකේ. දැන් අපි AND gate එකේ පළවෙනි input එකට S1 switch එක සම්බන්ධ කරලා 10K resistor එකකින් ground කරා. ground කරනවා කියලා කියන්නේ 0 volt DC වලට සම්බන්ධ කරනවා කියන එකයි. මේ විදිහට අපි ඊතුරු switches තුනත් 10K resistor එකකින් ground කරලා gate input වලට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ AND gate එකේ output එකට LED එකක් සම්බන්ධ කරන්න. gate එකේ output එක on වෙන වෙලාවට output pin එකට DC volts 15ක් එන නිසා LED එකට ශ්‍රේණිගතව resistor එකක් සම්බන්ධ කරන්න වෙනවා. අපි අධ්‍යයනය කළපු මෙම පරිපතයේ දෙස ඔබ නැවතත් අවධානය යොමු කළොත් ඔබට පෙනෙනවා වාහනයේ දොරවල් සියල්ල වැසෙන විට ඉන්ඩිකේටර් එක off නොවන බව. කිසියම් එක් දොරක් විවෘත කළ විට ඉන්ඩිකේටර් එක on වීමත් දොරවල් සියල්ල වසන විට ඉන්ඩිකේටර් එක off වීමත් විය යුතු වෙනවා. එහෙමනම් දැන් අපි කළ යුත්තේ L ඉන්ඩිකේටර් එක on වෙනකොට off කිරීමත් off වෙලා තියෙනකොට on කිරීමත් නේද? දැන් ඔබට පෙනෙන මෙම ස්විච් එක on කරලා තිබුණට ඉන්ඩිකේටර් එක off වෙලා තියෙන්නේ. දැන් ස්විච් එක off කරනකොට ඉන්ඩිකේටර් එක on වෙනවා. මේක කරලා තියෙන්නේ මේ ස්විච් එකේ තිබෙන මෙන්න මේ ටර්මිනල්ස් තුන පාවිච්චි කරලා. මැද තියෙන එක C, දෙකලවර NONC කියලා නම් කරලා තියෙනවා. මෙම ස්විච් එක සාමාන්‍ය තත්ත්වයේ යටතේදී ඒ කියන්නේ off වෙලාවේදී C ටර්මිනල් එක NC සමග ඇතුළතින් සම්බන්ධ වෙලා තියෙනවා. මෙම රූපයෙන් ඔබට පෙනෙනවා ඉන්ඩිකේටර් එක NC ටර්මිනල් එකත් එක්ක සම්බන්ධ කරලා තිබුණොත් ස්විච් එක off වෙලාවේදී ඉන්ඩිකේටර් එක on වෙන බව. හැබැයි කවුරු හරි ස්විච් එක on කරොත් පරිපතේ විසන්ධි වෙලා ඉන්ඩිකේටර් එක off වෙනවා. ඒ කියන්නේ C ටර්මිනල් එක NOT සමග සම්බන්ධ වෙනවා. මෙහි සිද්ධ වෙන ෆන්ක්ෂන් එක අපි මේ වගේ සරල කොටුවකින් නිරූපණය කරමු. දැන් S ස්විච් එක on නිසා S සමානයි 1යි කියලා අපිට කියන්න පුළුවන්. දැන් L ඉන්ඩිකේටර් එක off නිසා L සමානයි 0යි කියලා අපිට කියන්න පුළුවන්. මේ අපි බූලියන ප්‍රකාශනයක්සේ ඉදිරිපත් කරනවා නම් S සමානයි L කියලා කියන්න බෑ. මොකද S 1 වෙනකොට L 0 වෙන නිසා. S 0 වෙනකොට L 1 වෙන නිසා. එහෙමනම් අපිට කියන්න වෙන්නේ S සමානයි not L කියලා නේද? මේ අපි බූලියන ප්‍රකාශනයක්සේ ඉදිරිපත් කරන්න නම් S සමානයි L බා කියලා L අකුරට උඩින් කුඩා ඉරි කෑල්ලක් මේ විදිහට යොදනවා. මේ ෆන්ක්ෂන් එක අපි මේ සිම්බල් එකෙන් ඉදිරිපත් කරනවා. මේකට අපි not gate කියලා කියනවා. not gate එකක් අපිට ප්‍රායෝගිකව හමු වෙනවා CD4069 කියන CMOS IC එකේ. මෙහි මෙවැනි not gate 6ක් තිබෙනවා. දැන් අපි නැවතත් මෙම ටර්මිනල්ස් තුනක් තියෙන ස්විච් එක දෙස අවධානය යොමු කළොත් මෙම C, NC, NO කියන ටර්මිනල්ස් තුන තියෙන අපිට හමු වෙන තවත් උපකරණයක් තමයි DC relay කියලා කියන්නේ. මේ A1, A2 කියලා කියන්නේ supply voltage එක දෙන ටර්මිනල් දෙක. දෙන්න ඕනේ supply voltage එක relay එකේ සඳහන් කරලා තියෙනවා. ඒක coil voltage කියලා කියනවා. relay එක off වෙලා තියෙද්දි C ටර්මිනල් එක NC ටර්මිනල් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන බව ඔබට පේනවා. දැන් A1, A2 ටර්මිනල් දෙකට DC 24 volts විභවාන්තරයක් අපි සපයුවොත් relay එක on වෙනවා. එතකොට C ටර්මිනල් එක NO ටර්මිනල් එකත් එක්ක සම්බන්ධ වෙනවා.
වාහනේ සියලුම දොරවල් වසා තිබෙන විට ඉන්ඩිකේටරේ ඕෆ් වීමත් කිසියම් හෝ එක් දොරක් හෝ කීපයක් විවෘත කළ විට බල්බේ දැල්විය යුතු වීමට නම් අප කළ යුත්තේ මෙම L ඉන්ඩිකේටර් එක ඉවත් කොට එයට DC රිලේ එකක් සවි කිරීමයි. ඔබට දැන් පේනවා ඒක ඒ දෙක ටර්මිනල් දෙක තියෙන්නේ කලින් ඉන්ඩිකේටරේ තිබුණ තැන. ඒ වගේම S1 S2 S3 S4 ස්විචස් හතරම ඔන් වෙලා තිබෙන නිසා කලින් ඉන්ඩිකේටර් එක ඔන් වුණාසේ දැන් රිලේ එක ඔන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ C ටර්මිනල් එක NO කියන ටර්මිනල් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි C ටර්මිනල් එකට 24 වෝල්ට් DC ටර්මිනල් එකට සම්බන්ධ කරලා NC ටර්මිනල් එකට ඉන්ඩිකේටරේ සම්බන්ධ කරලා එහි අනිත් කෙළවර ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ වාහනේ සියලුම දොරවල් වසා තිබෙන විට ඉන්ඩිකේටර් එක ඕෆ් වෙලා තියෙනවා. කිසියම් හෝ දොරක් විවෘත කළේ නම් රිලේ එක ඕෆ් වෙනවා. එතකොට C ටර්මිනල් එක NC ටර්මිනල් එකත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් ඔබට පේනවා ඉන්ඩිකේටර් එක ඔන් වෙනවා. අපි කලින් සෑදූ මෙම පරිපථයේ LED එක ඕෆ් වෙනකොට ඔන් වෙන්නත් ඔන් වෙනකොට ඕෆ් වෙන්නත් කළ යුත්තේ කුමක්ද යනු ඔබට දැන් පැහැදිලි ඇති. AND ගේට් එකේ අවුට්පුට් එකට NOT ගේට් එකක් සම්බන්ධ කිරීමෙන් මෙය කළ හැකි බව ඔබට අවබෝධ ඇති. මෙම AND ගේට් එක සහ NOT ගේට් එකේ එකතුවට අපිට තනි ගේට් එකක් යොදන්න පුළුවන්. මෙයට අපි NAND ගේට් කියලා කියනවා. අපි මේ බූලියන ප්‍රකාශනයක්සේ ඉදිරිපත් කරන්න නම් S1.S2.S3.S4 කියන මුළු ප්‍රකාශනයේ උඩට ඉරිකැලක් යොදන්න ඕනේ. එය not එහෙම නැත්නම් බා කියන එක පෙන්눔 කරන්න. දැන් මෙහි S1 ස්විච් එක ඕෆ් වෙලා තියෙන්නේ වාහනේ ඉදිරි වම්පස දොර විවෘතව ඇති නිසා බව ඔබ දන්නවා. ඉතිරි දොරවල් සියල්ල වසා ඇති නිසා S2 3 4 on වී ඇති බව ඔබ දන්නවා. ඒ කියන්නේ S1 බිඳුවයි S2 3 4 එකයි. අපි මෙම අගයන් බූලියන ප්‍රකාශනයට ආදේශ කළ විට L සමානයි 0.1.1.1 කියන මුළු ප්‍රකාශනයේම not එක වෙනවා. ඒ කියන්නේ n කියන ප්‍රකාශයෙන් පසු ලැබෙන not එක. ඒ කියන්නේ n වීමෙන් නම් බිඳුව වෙනවා. ඒක not වුණාම නැවත එක වෙනවා. අවසානයේදී අපිට කියන්න පුළුවන් වාහනයේ කිසියම් එක් දොරක් හෝ කීපයක් විවෘත කළ විට LED එක on වෙන බව. අපිට 4 input NAND gate එකක් ප්‍රායෝගිකව හමුවන්නේ CD4012 කියන CMOS IC එකේ. දැන් ඔබ උපකල්පනය කරන්න මෙම වාහනේ adjustable speed limit එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ රියදුරට පුළුවන් වාහනයේ උපරිම වේග සීමාව මෙම උපකරණය භාවිතා කරලා speed control unit එකට ඇතුළත් කරන්න. මේ සඳහා අපි S1 කියන ස්විච් එක යොදාගෙන තියෙනවා. මෙමගින් ස්පීඩ් කන්ට්‍රෝල් එකට දෙන අගය ඒ ලෙස නම් කරලා තියෙනවා. අපිට ස්පීඩ් කන්ට්‍රෝල් එකකට සැපිය යුතු අගය පැයට කිලෝමීටර් 75 සලකන්න. දැන් S1 ස්විච් එක ඔන් කරනකොට එහි අගය බිඳුවේ සිට 1 බවට පත් වෙනවා. S1 ස්විච් එකකින් අපට කළ හැක්කේ on සහ off කිරීම පමණයි. ඒ කියන්නේ බිඳුව සහ 1 කිරීම පමණයි. ඊළඟට තිබෙන අගය 2. එය අපිට ස්පීඩ් කන්ට්‍රෝල් එකට ඇතුළත් කරන්න විදිහක් නැහැ. ඊළඟට තිබෙන 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යාවන් අපි භාවිතා කරන්නේ නැහැ. හැබැයි ඊළඟට තිබෙන 10 අපිට ස්පීඩ් කන්ට්‍රෝල් එකට ඇතුළත් කරන්න පුළුවන්. මොකද 10 හැදිලා තියෙන්නේ 1 සහ බිඳුවෙන්. මේ සඳහා අපිට තවත් ස්විච් එකක් අවශ්‍ය වෙනවා. එය අපි S2 ලෙස නම් කරමු. මෙම 10 ඇතුළත් කරන්න නම් S1 ඕෆ් කරලා S2 ඔන් කරන්න ඕනේ බව ඔබට පේනවා. ඊළඟට තිබෙන අගය 11. ඒකත් අපිට ස්පීඩ් කන්ට්‍රෝල් එකට ඇතුළත් කරන්න පුළුවන්. මේ සඳහා අපි S1 S2 ස්විචස් දෙකම ඔන් කරන්න වෙනවා. 11ට පසු තිබෙන 12 13 14 99 දක්වා කිසිම අගයක් අපිට භාවිතා කරන්න බෑ. හැබැයි 99ට පසු තිබෙන 100 අපිට ස්පීඩ් කන්ට්‍රෝල් එකට ඇතුළත් කරන්න පුළුවන්. මේ සඳහා අපිට තවත් ස්විච් එකක් අවශ්‍ය වෙනවා. එය අපි S3 ලෙස නම් කරනවා. 100ට පසු තිබෙන 101 110 111 කියන අගයන් තුනම මේ ආකාරයෙන් ස්පීඩ් කන්ට්‍රෝල් එකට අපිට ඇතුළත් කරන්න පුළුවන්. 111ට පසු අපිට ලැබෙන අගය 1000. ඊට පස්සේ 1001 1010 1011 1100 1101 1110 1111 බව ඔබට අවබෝධයි නේද? දැන් මෙම සංඛ්‍යා පේලි දෙක දෙස ඔබ හොඳින් බැලුවොත් ඔබට පෙනෙනවා අපි 10 ඇතුළත් කරලා තිබෙන්නේ 2 නේද? 11 කියලා ඇතුළත් කරලා තිබෙන්නේ 3. 100 කියලා ඇතුළත් කරලා තිබෙන්නේ 4. 101 කියන්නේ 5. 110 කියන්නේ 6. 111 කියන්නේ 7. මේ විදියට 1100 කියන්නේ 12.
S1 S2 ස්විචස් දෙක ඕෆ් කරලා S3 S4 ඔන් කළොත් 12 කියන අගය ස්පීඩ් කන්ට්‍රෝල් එකට ඇතුළත් වෙන බව ඔබට අවබෝධයි නේද? දැන් ඔබට මෙම රූප සටහනින් පෙනෙනවා ස්විචස් ප්‍රමාණය වැඩි කොට අවශ්‍ය සංඛ්‍යාවක් ස්පීඩ් කන්ට්‍රෝල් එකට ඇතුළත් කළ හැකි බව. මෙම රතු පාටින් පෙන්වා ඇති 1 සහ 0 පමණක් පාවිච්චි කොට ලියන ඉලක්කම් වලට අපි බයිනරි නම්බර්ස් කියලා කියනවා. මෙහි A කියන අගය 0 වෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන්. B කියන අගයටත් 0 වෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන්. මෙම ABCD යන තනි අගයන් වලට අපි බිට් එකක් කියලා කියනවා. ABCDEFGH කියලා කියන බිට් 8ට අපි බයිට් එකක් කියලා කියනවා. කිසියම් අගයක් උපකරණයකට ඇතුළත් කළ හැකි මෙයට තම්බිල් සිලෙක්ටර් කියලා කියනවා. මෙය ඩිජිට් 4කින් සමන්විත බව ඔබට පෙනෙනවා. දැන් මෙම එක ඩිජිට් එකක ඇතුළත ක්‍රියාකාරීත්වය ගැන අපි සැලකුවොත් මෙහි S1 2 3 4 කියලා ස්විචස් 4ක් තිබෙනවා. මෙහි ධන ලිවරය ප්‍රෙස් කොට අගය වැඩි කරද්දී එහි ඇතුළත ඇති ස්විචස් 4 on off වෙනවා. දැන් පෙන්වන අගය බයිනරි වලින් නම් 1. දැන් පෙන්වන අගය 0.1 ඒ කියන්නේ 2. දැන් පෙන්වන අගය 1 කියලා කියන්නේ 3ට. දැන් පෙන්වන අගය 1.0 කියලා කියන්නේ 4ට. 1.1 කියලා කියන්නේ 5. 1.1 කියලා කියන්නේ 6. 1.1 කියලා කියන්නේ 7. 1.0 කියලා කියන්නේ 8. 1.01 කියලා කියන්නේ 9. 9න් පසු නැවතත් 0 වෙනවා. මෙම තම්බිල් සිලෙක්ටර් එකේ ඩිජිට් දෙකක් පාවිච්චි කරලා 75 කියන අගය ස්පීඩ් කන්ට්‍රෝල් එකට ඇතුළත් කරලා තියෙන විදිය ඔබට පේනවා. ස්පීඩ් කන්ට්‍රෝල් එකේ ABCD බිට් අගයන් සම්බන්ධ වෙලා තියෙන්නේ ඩිජිට් 1ට. EFGH අගයන් සම්බන්ධ වෙලා තියෙන්නේ ඩිජිට් 2ට. ඩිජිට් 1 7 සිලෙක්ට් කරලා තියෙනකොට ස්පීඩ් කන්ට්‍රෝල් එකට ගිහිලා තියෙන අගය 111. ඩිජිට් 2 5 සිලෙක්ට් කරලා තියෙනකොට ස්පීඩ් කන්ට්‍රෝල් එකට ගිහිලා තියෙන අගය 1.1. මේ විදිහට බිට් 4කින් ඩෙසිමල් අගයක් නිරූපණය කිරීම BCD එහෙම නැත්නම් බයිනරි කෝඩඩ් ඩෙසිමල් අගයක් ලෙස සලකනවා. දැන් අපි දන්නවා කිසියම් උපකරණයකට අගයක් ඇතුළත් කිරීම සඳහා BCD අගයන් භාවිතා කළ හැකි බව. මෙහි පෙනෙන ස්පීඩ් කන්ට්‍රෝලර් යුනිට් එකට 75 කියන සෙට් පොයින්ට් අගයත් ඇක්චුවල් වැලියු එක වෙන වාහනේ සැබෑ වේගයේ අගයත් එනම් 70වත් ස්පීඩ් කන්ට්‍රෝලරේට BCD අගයන් හැටියට ඇතුළත් වන බව. ස්පීඩ් ඩිටෙක්ටරේට සවිකොට තිබෙන මෙම සෙන්සරයට අපි ඉන්ඩක්ටිව් සෙන්සර් කියලා කියනවා. මෙය ලෝහ සංවේදකයක් වන අතර එය 2-wire ඉන්ඩක්ටිව් ප්‍රොක්සිමිටි සෙන්සර් එකක් වෙනවා. ලෝහමය දැතිරෝධයක දැති හෝ කිසියම් ලෝහමය උපකරණයක් සංවේදක ඉදිරි කොටස සීමාවට පැමිණි විට එහි ඇතුළත තිබෙන ඉලෙක්ට්‍රොනික ස්විචය ඔන් වෙනවා. මෙම සිග්නල් එක ප්‍රයෝජනයට අරගෙන වාහනයේ ස්පීඩ් එක මැන එය BCD අගයක් ලෙස ස්පීඩ් කන්ට්‍රෝලරයට ඇතුළත් වෙනවා. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ගැන මූලික දැනුමක් දැන් අපිට තිබෙනවා. අපි දැන් කප් ෆිලින් මැෂින් ඇප්ලිකේෂන් එක ගැන ඉගෙන ගනිමු. ඔබට මේ පෙනෙන්නේ කප් ෆිලින් මැෂින් එකක සරල ආකෘතියක්. මෙහි ක්‍රියාකාරීත්වය විස්තර කරොත් මුලින්ම හොපර් එකේ තිබෙන තරලය එහෙම නැත්නම් ක්‍රීම් එක සිලින්ඩරයේ නියත පරිමාවකට පිරෙනවා. ඉන්පසු එය පිරවිය යුතු කප් එකට පිරෙනවා. මෙහි තිබෙන රොටරි වෑල් එකෙන් කෙරෙන්නේ හොපර් එකේ සිට සිලින්ඩරයේ දෙසටත් සිලින්ඩරයේ සිට කප් එක දෙසටත් තරලය ගමන් කරන මාර්ගය වෙනස් කිරීමයි. FS RS කියන සෙන්සර්ස් දෙකෙන් සිලින්ඩරයේ පිහිටීම ඒ කියන්නේ සිලින්ඩරයේ ඉදිරි කෙළවරේද නැත්නම් පසුපස කෙළවරද යන බව දැනගන්නවා. CS කියන සෙන්සර් එකෙන් තරලය පිරවිය යුතු කප් එකක් තියනවාද නැද්ද යන බව දැනගන්නවා. හොපර් එකේ සිට සිලින්ඩරයේ දෙසට තරලය ගමන් කරන මග ඩිරෙක්ෂන් B ලෙසත් සිලින්ඩරයේ සිට කප් එක දෙසට තරලය ගමන් කරන මග ඩිරෙක්ෂන් A ලෙසත් රොටරි වෑල් එකේ පිහිටීම අනුව වෙනස් වෙනවා. රන් ස්ටොප් සඳහා යොදාගෙන තියෙන්නේ පුෂ් බටන් දෙකක්. ඒ කියන්නේ ප්‍රෙස් කරන වෙලාවට ඔන් වෙලා අත ගත්ත වෙලාවට ඔෆ් වෙනවා. ඩිස්චාර්ජ් නොසල් එක තුලට කප් එකක් පැමිණියේ නැත්නම් මැෂින් එක නවතිනවා. මේ බව ෆෝල්ට් ඉන්ඩිකේටර් එකෙන් පෙන්වනවා. මැෂින් ඔපරේටර් මෙම වරද නිවැරදි කළ පසු ෆෝල්ට් එක ක්ලියර් වී නැවතත් මැෂින් එක වැඩ කරනවා. මෙහි පරිපථය නිර්මාණය කිරීම සඳහා මෙහි තිබෙන සිලින්ඩර්ස් වල ක්‍රියාකාරීත්වය ගැන දැනුමක් ඔබට සරලව තිබිය යුතු වෙනවා.
මෙහි ප්‍රධාන සිලින්ඩරයටත් රොටරි වෑල් එකටත් ඩිස්චාර්ජ් වෑල් එකටත් සිලින්ඩර්ස් 3ක් පාවිච්චි කරලා තියෙන බව ඔබට පේනවා. දැන් අපි බලමු සිලින්ඩරයක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මෙහි එයාර් කම්ප්‍රෙසර් එකෙන් නිකුත් කරන කම්ප්‍රෙස් එයාර් සප්ලයි එක සොලොනොයිඩ් වෑල් එක මගින් සිලින්ඩරයේ දෙකළවරට ලබා දීම සිද්ධ වෙනවා. මෙමගින් සිලින්ඩරයේ ඇති පිස්ටනය ඉදිරියට සහ පසුපසට ගමන් කිරීම සිද්ධ වෙනවා. මේ සඳහා අපි සොලොනොයිඩ් වෑල් එකේ තිබෙන මෙම කොයිල් එකට එහි සඳහන් විභවාන්තරය සැපිය යුතු වෙනවා. දැන් S ස්විච් එක ඔන් කළ විට සොලොනොයිඩ් වෑල් එකේ තිබෙන කොයිල් එකට 24 වෝල්ට් සප්ලයි එකක් ලැබෙනවා. මෙහිදී සොලොනොයිඩ් වෑල් එක තුලට යන කම්ප්‍රෙස් එයාර් සප්ලයි එක X නලය මගින් සිලින්ඩරයේ ඉදිරිපසින් ඇතුල් වී එහි තිබෙන පිස්ටනය පසුපසට තල්ලු කරනවා. එවිට සිලින්ඩරයේ පසුපස තිබෙන වාතය Y නලය මගින් එළියට පිට වෙනවා. දැන් S ස්විච් එක ඕෆ් කළ විට සොලොනොයිඩ් වෑල් එකේ කොයිල් එකට ගිය සප්ලයි එක නැතුව යනවා. එවිට සොලොනොයිඩ් වෑල් එක තුලට යන කම්ප්‍රෙස් එයාර් සප්ලයි එක Y නලය තුලින් සිලින්ඩරයේ පසුපසින් ඇතුල් වී එහි පිස්ටනය ඉදිරියට තල්ලු කරනවා. මේ වෙලාවේදී සිලින්ඩරයේ ඉදිරිපස සිරවී තිබෙන වාතය X නලය තුලින් පිට වෙනවා. දැන් අපි තේරුම් ගත යුතු සරල කාරණාව නම් පිස්ටන් එක පසුපසට යන්න සොලොනොයිඩ් වෑල්ව් එක ඔන් වෙන්න ඕනේ. එනම් එය ලොජික් 1 විය යුතුයි. එසේම පිස්ටන් එක ඉදිරියට තල්ලු කිරීමට නම් එහි සොලොනොයිඩ් වෑල් එක ඕෆ් විය යුතුයි. එනම් එහි තාර්කික අගය ලොජික් 0 විය යුතුයි. දැන් ඔබට පෙනෙනවා රොටරි වෑල් එකේ පිස්ටනය ලොජික් 1 වෙන විට ඇතුළට යන බව. ලොජික් 0 වෙන විට එළියට එන බව. ඒ වගේම ඩිස්චාර්ජ් වෑල් එකේ පිස්ටනයත් ඇතුළට යන විට 1 වෙන බවත් පිට වෙන විට 0 වෙන බවත් ඔබට පෙනෙනවා. සිලින්ඩරයත් ඇතුළට යනකොට 1යි පිට වෙන විට 0යි. දැන් ඩිසයින් කරන්න යන සර්කිට් එක මෙන්න මේ කොටු ඇතුලේ තිබෙන බව සිතන්න. ඔබ දන්නවා වම් පසින් තිබෙන run stop FS RS CS AS BS කියලා කියන්නේ ඉන්පුට්. දකුණු පසින් තිබෙන C RV DV F කියලා කියන්නේ output. run input එකේ voltage එක තිබෙන්නේ බිඳුවේ. කවුරු හරි කෙනෙක් run button එක press කරොත් ඒක 15 volt DC වෙලා නැවත බිඳුව වෙනවා. මේ ආකාරයෙන් FS කියන සෙන්සරයේ ඉදිරියට සිලින්ඩරයේ පැමිණියොත් 15 volt DC වෙලා සිලින්ඩරයේ එතනින් පිට වුණොත් 0 volt DC වෙනවා. ඒ වගේම C එහෙම නැත්නම් සිලින්ඩර් කියන අවුට්පුට් එක එක වුණොත් එහි වෝල්ටේජ් එක 15 volt DC වෙනවා. එවිට C LED එක ඔන් වෙනවා. ඔබට දැන් පේනවා රන් බටන් එක ගහනකොට මුලින්ම සිද්ධ වෙන්නේ රොටරි වෑල් එක ඔන් වෙන එක. ඒ ඔන් වෙලා දිගටම ඔන් ස්ටේට් එකේ පවතිනවා. මෙම රොටරි වෑල් එක ඕෆ් වෙන්නේ CS සිග්නල් එක වෙන වෙලාවට. ඒ කියන්නේ පිරවිය යුතු අලුත් කප් එකක් එන වෙලාවට. දැන් අපේ ප්‍රශ්නේ රන් බටන් එක ප්‍රෙස් කරන වෙලාවට රොටරි වෑල් එක ඔන් වෙන්න ඕනේ. කප් සෙන්සර් එකේ සිග්නල් එක එන වෙලාවට රොටරි වෑල් එක ඕෆ් වෙන්න ඕනේ. මෙම කාර්ය සිදුවීම සඳහා ඔබට පෙනෙන මෙම NAND ගේට් දෙක අපි යොදා ගන්නවා. ඉහළින් තිබෙන NAND ගේට් එකේ අවුට්පුට් එක රොටරි වෑල් එකේ අවුට්පුට් එක බව ඔබට පෙනෙනවා. එය දැන් ඕෆ් වී තිබිය යුතු නිසා එහි තාර්කිකයේ අගය ලොජික් 0 ලෙස අපි සලකනවා. එය පහළ තිබෙන NAND ගේට් එකේ ඉන්පුට් එකත් එක්ක සම්බන්ධ නිසා එහි තාර්කික අගයද 0 වෙනවා. දැන් A සහ B වල තාර්කික අගයන් එකසේ සැලකුවොත් පහළ තිබෙන NAND ගේට් එකේ අවුට්පුට් එක එක වෙන බව ඔබට පේනවා. මේ නිසා ඉහළ තිබෙන NAND ගේට් එකේ ඉන්පුට් එකත් එක වෙනවා. දැන් එහි තාර්කික අගය සුළු වේලාවකට 0 වුණොත් රොටරි වෑල් එක ඔන් වෙනවා. ඒ සමගම පහළ NAND ගේට් එකේ අවුට්පුට් එක 0 වෙන බව ඔබට පේනවා. අපිට දැන් රොටරි වෑල් එක ඔන් කරගන්න පුළුවන් වුණා. දැන් අවශ්‍ය ඕෆ් කරගන්නේ කොහොමද කියලා බලන එක. සුළු වේලාවකට B හි තාර්කික අගය 0 වුණොත් පහළ NAND ගේට් එකේ අවුට්පුට් එක එක එනවා නේද? එවිට ඉහළ NAND ගේට් එකේ ඉන්පුට් දෙකම එක නිසා රොටරි වෑල් එක ඕෆ් වෙනවා නේද? run සහ CS ඉන්පුට් දෙකෙන් රොටරි වෑල් එක on සහ off කිරීමට නම් run ඉන්පුට් එක A ටත් CS ඉන්පුට් එක B ටත් සම්බන්ධ කළ යුතු වෙනවා. run හි තාර්කික අගය සාමාන්‍යයෙන් බිඳුවේ පවතින බව ඔබට අවබෝධයි නේද?
එසේම එහි තාර්කික අගය සාමාන්‍යයෙන් එක වෙන නිසා run ඒට සම්බන්ධ කිරීම සඳහා not gate එකක් අවශ්‍ය වෙන බව ඔබට අවබෝධයි නේද? ඒ වගේම CS input එක Bට සම්බන්ධ කිරීම සඳහා not gate එකක් මෙසේ යොදා ගනිමු. දැන් run button එක press කරොත් run input එක සුළු වේලාවකට 1 වෙනවා. එවිට එහි තාර්කික අගය සුළු වේලාවකට 0 වෙනවා. එවිට rotary valve එක on වෙනවා. දැන් CS input එක 1 වුණොත් B තාර්කික අගය 0 වෙලා rotary valve එක off වෙනවා. මෙම ගේට් හතරෙන් සෑදෙන කුඩා පරිපථයට අපි RS ලැෂ් එකක් කියලා කියනවා. දැන් අපිට මෙම ගේට් හතරෙන් සෑදෙන කුඩා පරිපථයේ ඉවත් කොට RS ලැච් එකක් යොදන්න පුළුවන්. මෙහි S input එක කුඩා වේලාවකට 1 වුණොත් Q output එක set වෙලා දිගටම පවතිනවා. Q output එක off කිරීමට නම් R input එක කුඩා වේලාවකට 1 විය යුතු වෙනවා. මෙම RS ලැච් එක අපිට ප්‍රායෝගිකව හමු වෙනවා CD4043 කියන CMOS IC එකේ. මෙහි SR input දෙකට අමතරව E enable කියන input එකකුත් තියෙනවා. මෙහි truth table එකෙන් ඔබට පෙනෙනවා SR latch එක වැඩ කිරීමට නම් E enable input එක වෙලා තිබිය යුතු බව. මෙම block diagram එක තුලින් අපිට design කළ යුතු circuit එක සරලව තේරුම් ගන්න හැකි වෙනවා. බලන්න run stop input දෙකෙන් අපිට පුළුවන් L1 latch එක on off කරන්න. run button එක press කරනකොට මුලින්ම සිද්ධ වෙන්න ඕනේ rotary valve එක on වෙන එක. ඒ කියන්නේ S2 එක වෙන්න ඕනේ. S2 එක වෙන්න නම් පළවෙනි AND gate එකේ A1 B1 දෙකම එක වෙන්න ඕනේ. දැන් run button එක press කරා නම් L1 latch එක set වෙලා Q1 එක එනවා. ඒ කියන්නේ A1 එකයි. ඒ එක්කම run O1 ට සම්බන්ධ නිසා O gate එකේ පළවෙනි input එකත් 1 වෙනවා. ඒ කියන්නේ O gate එකේ output එක B1 උත් 1 වෙනවා. දැන් A1 B1 දෙකම එක නිසා S2 එක වෙනවා. ඒ කියන්නේ L2 latch එක set වෙලා rotary valve එක on වෙනවා. rotary valve එක direction B වෙනකොට BS sensor එක එක වෙනවා. ඉන් මද වේලාවකට පසු cylinder එක on වෙන බව ඔබට පෙනෙනවා. BS කියන sensor එකේ input එක M1 කියන block එකත් එක්ක සම්බන්ධ බව ඔබට පෙනෙනවා. අපි දැන් M1 block එකේ ක්‍රියාකාරීත්වය මෙම රූප සටහනින් තේරුම් ගනිමු. ඔබට මෙම පෙනෙන push button එක press කළ විට indicator එක on වෙනවා. අත ගත් විට indicator එක off වෙනවා. මෙම ඉන්ඩිකේටරයේ දෙකෙලවර විභවාන්තරය VI සලකා X අක්ෂය කාලය ලෙසත් Y අක්ෂය විභවාන්තරය ලෙසත් ගෙන V වල විචලනය ප්‍රස්ථාරයකින් නිරූපණය කළොත් එය මේ ආකාරයෙන් වන බව අවබෝධ කරගන්න. දැන් V අගේ බිඳුවයි. දැන් බටන් එක ප්‍රෙස් කරනකොට 15යි. දැන් බටන් එකෙන් අතගත් විට බිඳුවයි. අපි මෙයට M1 block එකක් සවි කරමු. මෙම රූපයේ පෙනෙන ආකාරයට අපි මෙයට කියනවා monostable multi vibrator කියලා. මෙම monostable multi vibrator එකේ input එක Vin, output එක Vout බව ඔබට පෙනෙනවා. දැන් Vin හි අගය බිඳුවයි. Vout වල අගයත් බිඳුවයි. බටන් එක ප්‍රෙස් කළ විට Vin, Vout දෙකම වෝල්ට් 15ක් වෙනවා. බටන් එකෙන් අතගත් විට Vin බිඳුවක් වෙනවා. නමුත් Vout දිගටම වෝල්ට් 15 තිබෙනවා. මද වේලාවකට පසු Vout බිඳුව වෙනවා. ඒ කියන්නේ මෙම monostable multi vibrator එකෙන් අපිට පුළුවන් වෙනවා නියත කාල පරාසයක් තිබෙන output signal voltage එකක් ලබා ගන්න. මෙය on වෙන්නේ අපි බටන් එක press කරන මොහොතේදී. ඒ කියන්නේ Vin signal එක එන මොහොතේදී. අපිට මෙම monostable multi vibrator එක හමු වෙනවා CD4538 කියන CMOS IC එකේ. මෙහි තිබෙන truth table එකේ යටම row එකෙන් ඔබට පෙනෙනවා ඒ input එක එන මොහොතේදී Q වල output pulse එකක් එන බව. දැන් ඔබට පෙනෙනවා M1 block එකකින් පිට වෙන pulse එක යන්නේ E3 block එකට. මෙහි තිබෙන E3 block එකෙන් පෙන්වන්නේ negative edge detector එකක්. අපි දැන් බලමු negative edge detector එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් බටන් එක press නොකළ අවස්ථාවේදී Vin, Vout දෙකම බිඳුවයි. දැන් බටන් එක press කළ විට Vin 15 volt. දැන් බටන් එකෙන් අතගත් විට Vin බිඳුවයි. හැබැයි Vout 15ක් වෙනවා. මිලිසෙකන්ඩ් ගණනකට පසු Vout බිඳුව වෙනවා. බටන් එක ප්‍රෙස් කොට අතගත් විට පල්ස් එකක් එනවා. එනම් Vin සිග්නල් එකේ නෙගටිව් එජ් එක එන වෙලාවට පල්ස් එකක් එනවා. ඒක නිසා මෙයට නෙගටිව් එජ් ඩිටෙක්ටර් කියලා කියනවා. දැන් ඔබට අවබෝධයි S3 එක වෙන්නේ BS සිග්නල් එක ඇවිල්ලා කුඩා කාලයක් ගත වුණාට පස්සේ. එවිට L3 ලැච් එක සෙට් වෙනවා කියන්නේ Q3 එක වෙනවා කියන එකයි. දැන් සිලින්ඩරේ ඕන් වෙනවා.
සිලින්ඩරයේ පසුපස කෙළවරට ගොස් කප් එකක් පැමිණියාට පසු රොටරි වෑල් එකේ ඩිරෙක්ෂන් එක සිලින්ඩරයේ සිට කප් එක දිශාවට එනම් ඩිරෙක්ෂන් A පැත්තට මාරු විය යුතු වෙනවා. ඒ කියන්නේ CS RS සිග්නල් දෙකම එක වෙන වෙලාවට රොටරි වෑල් එක ඕෆ් විය යුතු වෙනවා. CS RS දෙකම එක වෙනවා කියලා කියන්නේ AND ගේට් 3 A3 B3 දෙකම එක වෙනවා. එවිට AND ගේට් 3 අවුට්පුට් එක එක වෙනවා. එය E2 පොසිටිව් එජ් ඩිටෙක්ටරයට සම්බන්ධ නිසා A3 AND ගේට් එකේ අවුට්පුට් එක එක වුණ විගස E2 මිලිසෙකන්ඩ් ගණනක කුඩා පල්ස් එකක් නිකුත් වෙනවා. ඒ කියන්නේ R2 පොඩි වෙලාවකට එක වෙනවා. එවිට L2 ලැච් එක රීසෙට් වෙනවා. ඒ කියන්නේ රොටරි වෑල් එක ඕෆ් වෙනවා. ඒ කියන්නේ රොටරි වෑල් එක ඩිරෙක්ෂන් A පැත්තට වැටෙනවා. දැන් ඩිරෙක්ෂන් එක A පැත්තට වැටුණු විගස එනම් AS එකම වුණ විගස ඩිස්චාර්ජ් වෑල් එක ඔන් වෙනවා. මේක කරලා තියෙන්නේ E4 බ්ලොක් එක පාවිච්චි කරලා. මෙය පොසිටිව් එජ් ඩිටෙක්ටරයක් වෙනවා. මෙම රූපසටහන මගින් පොසිටිව් එජ් ඩිටෙක්ටරේ ක්‍රියාකරන හැටි ඉගෙන ගනිමු. මෙම පොසිටිව් එජ් ඩිටෙක්ටරේ ඉන්පුට් සිග්නල් වෝල්ටේජ් වන Vin කියලා කියන්නේ ඉන්ඩිකේටරේ දෙකලවල විභවාන්තරයේ බව ඔබට පෙනෙනවා නේද? දැන් මෙම පොසිටිව් එජ් ඩිටෙක්ටරේ අවුට්පුට් සිග්නල් වෝල්ටේජ් වෙන Vout කාලයට සාපේක්ෂව වෙනස් වෙන ආකාරය දෙස බලන්න. දැන් Vin Vout දෙකම බිඳුවයි. බටන් එක ප්‍රෙස් කළ විට Vin 15යි Vout 15යි. දැන් Vout බිඳුවයි Vin 15ෙම තිබෙනවා. බටන් එකෙන් අතගත් විට Vin බිඳුවයි. මෙම Vout සිග්නල් එකෙන් පෙන්වන්නේ Vin සිග්නල් එක ඔන් වුණ අවස්ථාවයි. ඒ කියන්නේ Vin සිග්නල් එකේ පොසිටිව් එජ් එක උන වෙලාව දැනගන්න පුළුවන්. මෙය මිලිසෙකන්ඩ් ගණනක කුඩා පල්ස් එකක්. මෙම පොසිටිව් එජ් ඩිටෙක්ටරය මෙහි පෙන්වා තිබෙන්නේ ෆන්ක්ෂනල් බ්ලොක් එකක් ආකාරයට. මෙය නොට් ගේට් දෙකක් යොදාගෙන මෙසේ පෙන්වන්න පුළුවන්. මෙහි තිබෙන මෙම කැපැසිටරය එහෙම නැත්නම් ධාරිත්‍රකය මීට පෙර ඔබ විද්‍යාව ඉගෙන ගද්දී හදාරා තිබෙන්න ඇති. දැන් බටන් එක ප්‍රෙස් කරනකොට Vin හි අගය බෝල් 15ක් වෙනවා. එසැනින්ම V1 අගය බිඳුවක් වෙනවා. එවිට 100k රෙසිස්ටරේ හරහා කැපැසිටරේ charge වෙනවා. ඔබ දන්නවා මෙම ආරම්භක අවස්ථාවේදී එහෙම නැත්නම් ඉනිෂියල් ස්ටේට් එකේදී කැපැසිටරේ උපරිම ධාරාවකින් charge වෙනවා. ඒ කියන්නේ කැපැසිටරේ දෙපැත්තේ විභවාන්තරයේ බිඳුවක් වෙනවා. එනම් V2 අගය වෝල්ට් බිඳුවක් වෙන බව ඔබට අවබෝධයි. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේදී එහෙම නැත්නම් බටන් එක ප්‍රෙස් කළ මොහොතේදී Vout වෝල්ට් 15ක් වෙනවා. හැබැයි මිලිතප්පර කීපයකට පසු කැපැසිටරේ සම්පූර්ණයෙන් charge වෙනවා. එවිට කැපැසිටරේ හරහා ගලන ධාරාව නතර වෙනවා. ඒ කියන්නේ කැපැසිටරේ මෙම සර්කිට් එකෙන් ඉවත් කළා වගේ. එවිට V2 අගය වෝල්ට් 15ක් බව ඔබට අවබෝධයි. ඒ කියන්නේ බටන් එක ප්‍රෙස් කොට මිලිතප්පර කීපයකදී Vout හි අගය බිඳුවක් වෙන බවයි. දැන් AS සිග්නල් එක පැමිණ කුඩා වේලාවකට පසු සිලින්ඩරේ ඕෆ් වෙන බව ඔබට පෙනෙනවා. එනම් සිලින්ඩරේ ඉදිරියට පැමිණෙනවා. සිලින්ඩරේ ඉදිරි කෙළවරට පැමිණීමෙන් පසු FS සිග්නල් එක වෙනවා. FS සිග්නල් එක වෙලා මද වේලාවකට පසු ඩිස්චාර්ජ් වෑල් එක ඕෆ් වෙනවා. මේ සඳහා මොනස්ටබල් මල්ටිවයිබ්‍රේටර් M3 සහ නෙගටිව් එජ් ඩිටෙක්ටර් E6 යොදාගෙන තිබෙනවා. පිරුණු කප් එක ඉවත් වී මද වේලාවකට පසු රොටරි වෑල් එක නැවතත් ඔන් වෙන බව ඔබට පෙනෙනවා. මේ සඳහා නෙගටිව් එජ් ඩිටෙක්ටර් E7 මොනස්ටබල් මල්ටිවයිබ්‍රේටර් M5 නෙගටිව් එජ් ඩිටෙක්ටර් E9 යොදාගෙන තිබෙනවා. මෙම E9න් නිකුත් වෙන පල්ස් එක O ගේට් එක ඔන් කරනවා. මුලදී රන් බටන් එක ප්‍රෙස් කළා සමානව. එවිට මෙම චක්‍රීය ක්‍රියාදාමය නැවත සිද්ධ වෙනවා. මැෂින් එක වැඩ කරන අතරතුරේදී ස්ටොප් බටන් එක ප්‍රෙස් කළොත් රොටරි වෑල් එකත් ඩිස්චාර්ජ් වෑල් එකත් සිලින්ඩරයත් තුනෙන් එකක්වත් ඕෆ් වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ AND ගේට් 1 එකේ A1 බිඳුව වෙන එක. ඒ කියන්නේ S2 කොහොමටත් එක වෙන්නේ නැහැ. මැෂින් එකේ සිදුවන චක්‍රීය ක්‍රියාදාමය පටන් ගන්න රොටරි වෑල් එක ඔන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පිරුණ කප් එකක් පිට වුණාට අලුත් චක්‍රයක් අලුත් සයිකල් එකක් රන් වෙන්නේ නැහැ. කිසියම් සෙන්සර් එකක ෆෝල්ට් එකකින් මැෂින් එක ඕෆ් වෙලා තිබෙන වෙලාවක කිසියම් සිලින්ඩරයක් අනවශ්‍ය ලෙස ඕන් වීම වැළැක්වීමට ඒවා වැඩ කරන L2, L3, L4 ලැච් 3
enable input එක Q1 සමග සම්බන්ධ කරලා තිබෙනවා. ඒ කියන්නේ machine එක off වෙලා තිබෙන වෙලාවට L2, L3, L4 latch තුනම disable වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කිසියම් sensor එකක් අනවශ්‍ය විදිහට on වුණොත් ඊට අදාළ latch එක set වෙන්න විදිහක් නැති බව ඔබට අවබෝධයි. දැන් ඔබට පෙනෙනවා සිලින්ඩරයේ පසුපසට යන සෑම අවස්ථාවකදීම අලුත් කප් එකක් එන බව. සිලින්ඩරයේ පසුපසදී on වෙන RS සිග්නල් එකෙන් L5 latch එක set වෙනවා. ඊට මද වේලාවකට පසු අලුත් කප් එකක් පැමිණියොත් set වෙච්ච L5 latch එක reset වෙනවා. ඒ වගේම RS එක වෙලා M4 time period එක ගත වුණාට පස්සේ E8 මගින් පල්ස් එකක් නිකුත් වන බව ඔබට පෙනෙනවා. එය හතරවෙනි AND gate එක උපයෝගී කරගෙන L5 set වී ඇද්ද නැද්ද යන වග ටෙස්ට් කරනවා. අලුත් කප් එකක් ආවේ නැත්නම් L5 දිගටම set වී තිබෙන බව ඔබට අවබෝධයි. එවිට ටෙස්ට් පල්ස් එක මගින් ෆෝල්ට් ලැච් එක වෙන L6 සෙට් වෙනවා. අලුත් කප් එකක් පැමිණ L5 රීසෙට් වුණා නම් Q5 බිඳුවයි. ඒ කියන්නේ B4 බිඳුවයි. ඒ කියන්නේ L6 ලැච් එක සෙට් වෙන්නේ නැහැ. ෆෝල්ට් ලැච් එක වෙන L6 සෙට් වුණාට පස්සේ ඒක රීසෙට් වෙන්න නම් අලුත් කප් එකක් එන්න ඕනේ බව ඔබට පේනවා. අපිට දැන් තිබෙන්නේ මෙම බ්ලොක් ඩයග්‍රෑම් එක පාවිච්චි කරලා මෙම කප් ෆිලිම් මැෂින් එකේ කන්ට්‍රෝලර් ස්කෙමැටික් ඩයග්‍රෑම් එක අඳින්නේ කොහොමද කියලා. අපි මුලින්ම ගමු CD4043 කියන IC එක. මේකේ RS latch 4ක් තිබෙනවා. නමුත් අපිට ඔක්කොම RS latch 6ක් අවශ්‍යයි. ඒක නිසා අපිට මෙම ICs දෙකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපිට තව AND gate 4ක් ඕනේ. CD4081 කියන IC එකේ AND gate 4ක් තිබුණ බව ඔබට මතක ඇති. අපිට edge detectors වලට NOT gate අවශ්‍ය වෙනවා. මේ සඳහා අපිට CD4069 කියන IC එක පාවිච්චි කරන්න පුළුවන්. මොනස්ටබල් මල්ටි වයිබ්‍රේටර් සඳහා CD4538 යොදාගෙන තිබෙනවා. බ්ලොක් ඩයග්‍රෑම් එක දිහා බලාගෙන ඔබට මේ විදිහට කොම්පොනන්ට් එකට සම්බන්ධ කරන්න පුළුවන් වෙනවා. එකම කොටස නැවත නැවත ඇඳීම සඳහා අපිට copy and paste පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. RS latch සෑම එකකම set සහ reset input ස්ථායීව තබා ගන්න 10K register එකකින් ground කරන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා අපේ VCC voltage value එක volt 15ක් බව. මේ සඳහා අපි LM7815 කියන regulator IC එක පාවිච්චි කරලා තියෙනවා. run stop සහ අනිකුත් sensors වලින් එන input signals controller circuit එකෙන් isolate කිරීම සඳහා අපි opto isolators පාවිච්චි කරනවා. run button එක press කරන විට VH අගය volt බිඳුවක් වෙනවා. අපිට අවශ්‍ය logic 1 value එකක් ගැනීම නිසා මෙයට අපි NOT gate එකක් මෙසේ සම්බන්ධ කරනවා. FS, RS, CS, BS, AS සෑම sensor එකක් සඳහාම අපි opto couplers මෙසේ සම්බන්ධ කරනවා. power on කරන මොහොතේදී, ඒ කියන්නේ transient state එකේදී CD4043 IC එකේ තිබෙන RS latch අහඹු ලෙස on off වීමට හැකියාව තිබෙනවා. මෙය මගහැරවීමට අපිට power on reset pulse එකක් අවශ්‍ය වෙනවා. මෙම controller circuit එකේ power on වෙන මොහොතේදී මෙම කැපැසිටරයේ දෙකලවර විභවාන්තරයේ බිඳුවක් වෙනවා. එවිට NOT gate එකේ output එකේ voltage එක high යනවා. මිලි තප්පර කාලයකට පසු එය බිඳුව වෙනවා. මෙය අපි power on reset pulse එක හැටියට යොදා ගන්නවා. මෙය diode උපයෝගී කරගෙන power on වෙන මොහොතේදී සෑම RS latch එකක්ම reset කරනවා. ඒ වගේම සෑම මොනස්ටබල් මල්ටි වයිබ්‍රේටර් එකක්ම ක්ලියර් කරනවා. මොනස්ටබල් මල්ටි වයිබ්‍රේටර් එකේ AB කියලා කියන්නේ output එක trigger කරන input signal දෙක. data sheet එකේ කියන හැටියට B input එක high state එකේ තිබිය යුතුයි. ඒ කියන්නේ එය VCC වලට සම්බන්ධ කළ යුතු වෙනවා. ඒ කියන්නේ VCC volts 15ක් වෙනවා. මේ තිබෙන සෑම gate එකකම RS latch එකකම ඒ වගේම මොනස්ටබල් මල්ටි වයිබ්‍රේටර් වල output voltage එක volt 15ක් වෙන බව ඔබට අවබෝධ ඇති. නමුත් අපේ control එකේ output සම්බන්ධ කළ යුතු solenoid valves වල voltage එක volt 24ක් බව ඔබ දන්නවා. ඒ වගේම මෙම valves වලට අවශ්‍ය ධාරාව අපි පාවිච්චි කරන IC වලට සැපයීමට නොහැකි වෙනවා. valves වලට අවශ්‍ය විභවාන්තරය සහ ධාරාව සැපයීමට අපි මෙම electronic component එක පාවිච්චි කරනවා. මෙය නමින් NPN transistor කියලා කියනවා. මෙමගින් අපිට solenoid valve එක on කිරීම සහ off කිරීම කළ හැකි වෙනවා. base අග්‍රයට data sheet එකේ සඳහන් ආකාරයට base current එක සැපයුව විට collector emitter terminal දෙක switch එකක් සේ එකට සම්බන්ධ වෙනවා.
එවිට සොලනොයිඩ් වෑල් එකට අවශ්‍ය විභවාන්තරය සහ ධාරාව සැපයනවා. සෑම මොනස්ටබල් මල්ටි වයිබ්‍රේටර් එකකම ට්‍රිගර් ඉන්පුට් එක, ඒ කියන්නේ ටර්මිනල් A වලට 10K රෙජිස්ටර් එකක් සහ 0.1 කැප් එකකින් ග්‍රවුන්ඩ් කළීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. කප් ෆිලින් මැෂින් එකට අවශ්‍ය කන්ට්‍රෝලර් සර්කිට් එක දැන් අපි ඩිසයින් කර අවසానයි. දැන් අපිට තිබෙන්නේ මෙහි PCB එක නිර්මාණය කිරීමයි. ෆයිල් නිව් ක්ලික් කළ විට ඔබට අලුත් පුවරුවක් ලැබෙනවා. PCB එක නිර්මාණය කළ යුත්තේ මෙම පුවරුව මතයි. පුෂ් බටන් සහ සෙන්සර්ස් හයි කිරීමට අවශ්‍ය කරන කනෙක්ටර් එක අපිට ඩිවයිස් ලයිබ්‍රරි එකෙන් තෝරා ගන්න පුළුවන්. මෙම සෑම ඉන්පුට් එකක්ම ඔප්ටෝ අයිසොලේටර් එකට සම්බන්ධ විය යුතු වෙනවා. දැන් අපිට තියෙන්නේ මෙම ඔප්ටෝ අයිසොලේටර්ස් ඉන්පුට් වලට සම්බන්ධ කරන්න. මෙම සෑම ඔප්ටෝ අයිසොලේටර් එකක්ම ඊළඟට සම්බන්ධ වෙන්නේ NOT ගේට් එකක් සමග. මේ සඳහා අපි ස්කෙමැටික් ඩයග්‍රෑම් එකේ පාවිච්චි කරේ CD4069 කියන IC එක. මේ සඳහා අපි පින් 14ක් තිබෙන IC එකක් යොදාගෙන තිබෙනවා. PCB එකක් නිර්මාණය කිරීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පුහුණුවක්. මේ සඳහා ඔබට ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. PCB එකක් නිර්මාණය කිරීම සඳහා ඔබ නිසියාකාර පුහුණුවක් ලැබුවා නම් ඉතා ඉක්මනින් වඩා නිවැරදි PCB එකක් නිර්මාණය කිරීමට ඔබට හැකි වෙනවා. මෙහි තිබෙන presets එහෙම නැත්නම් variable resistors පාවිච්චි කරලා තිබෙන්නේ මොනස්ටබල් මල්ටි වයිබ්‍රේටර් එකේ time period එක ඇඩ්ජස්ට් කිරීම සඳහායි. මෙම CD4538 කියන IC එකේ මොනස්ටබල් මල්ටි වයිබ්‍රේටර් දෙකක් තිබෙනවා. උඩින් සහ යටින්. data sheet එකේ සඳහන් කරලා තියෙන විදිහට pin number 1ටයි 2ටයි resistor capacitor සම්බන්ධ කළ යුතු වෙනවා. track එකක bit එක track දෙකක් අතර clearance එක, ඒ වගේම track එකක් සහ component එකක through hole එකක් අතර තිබෙන දුර ගැන අවධානය ඔබට යොමු කළ යුතු වෙනවා. හැකි පමණ track එකක width එක වැඩි කිරීමෙනුත් clearance එක තබා ගැනීමෙනුත් හොඳ PCB එකක් නිර්මාණය කළ හැකි වෙනවා. ඔබට පෙනෙනවා CD4043 කියන IC එකේ 13 වෙනි පින් එක NC. ඒ කියන්නේ ඇතුළත පරිපථයත් එක්ක කිසිම එහි සම්බන්ධයක් නැහැ. අපි මෙය PCB එකෙන් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙහි RS ස්ලැෂ් අපි දෙකක් පමණයි පාවිච්චි කරලා තිබෙන්නේ. RS ස්ලැෂ් 3 සහ 4 අපි ප්‍රයෝජනෙට අරගෙන නැහැ. මතක තියාගන්න. මෙම පාවිච්චි නොකරන සෑම ලැච් එකකම සෑම ගේට් එකකම ඉන්පුට් අපි ග්‍රවුන්ඩ් කළ යුතු වෙනවා. ඒ වගේම සෑම IC එකකම සප්ලයි වෝල්ටේජ් රේල් එකට 0.1 සෙරමික් කැප් එකක් යොදා තිබෙනවා. මෙහි රතු පාටින් පෙන්වන්නේ টপ ලේයර් එකේ ට්‍රැක් එක. නිල් වර්ණයෙන් පෙන්වන්නේ බොටම් ලේයර් එකේ ට්‍රැක් එක. මෙම টপ සහ බොටම් ට්‍රැක් දෙකම කැපෙන අවස්ථාවක අපි ජම්පර්ස් පාවිච්චි කරලා තිබෙනවා. ඔබට මේ පෙනෙන්නේ අවුට්පුට් ඩ්‍රයිව් කිරීම සඳහා යොදාගෙන තිබෙන TIP 121 කියන ට්‍රාන්සිස්ටර් එක. මෙහි වම් පැත්තේ තිබෙන කනෙක්ටර් එක යොදාගෙන තියෙන්නේ රොටරි වෑල් එකත් ඉන්ඩිකේටර් ලැම්ප් එකත් සම්බන්ධ කිරීමට. දකුණු පැත්තේ කනෙක්ටර් එක යොදාගෙන තියෙන්නේ ඩිස්චාර්ජ් වෑල් එකත් සිලින්ඩරයත් සම්බන්ධ කිරීම සඳහායි. මෙහි වම්පස උඩින් තිබෙන්නේ සිලින්ඩරය ඔන් වෙන්න යන කාලය වෙනස් කළ හැකි ප්‍රීසෙට් එකයි. ඒ කියන්නේ සිලින්ඩර් ඔන් ඩිලේ ප්‍රීසෙට් එකයි. ඊට යටින් තියෙන්නේ සිලින්ඩර් ඔෆ් ඩිලේ ප්‍රීසෙට් එකයි. දකුණු පස උඩ තිබෙන්නේ ඩිස්චාර්ජ් වැල් ඔෆ් ඩිලේ ප්‍රීසෙට් එකයි. ඊට යටින් තිබෙන්නේ කප් හෝල් ඩිටෙක්ට් කරන්න යන ටයිම් එක ඇඩ්ජස්ට් කරන ප්‍රීසෙට් එකයි. ඒ කියන්නේ කප් හෝල් ඩිටෙක්ට් ටයිම් ඩිලේ ප්‍රීසෙට් එකයි. මේ තිබෙන්නේ කන්ට්‍රෝලර් කාඩ් එකට DC power supply කනෙක්ට් කරන කනෙක්ටර් එකයි. මෙහි positive 24 DC වල ටර්මිනල් දෙකකුත් ground එකට ටර්මිනල් දෙකකුත් තිබෙනවා. ඔබ දන්නවා මේ තියෙන්නේ input connector එක. ඒ කියන්නේ run stop push button උයි sensors උයි කනෙක්ට් කරන්නේ අපි මේ කනෙක්ටර් එකට. අපි දැන් PCB එක ඩිසයින් කරලා අවසానයි. අපිට දැන් තිබෙන්නේ මෙම කන්ට්‍රෝලර් කාඩ් එකේ power input output connection වල wiring diagram එක අඳින්න. මෙම රූප සටහනින් ඔබට පෙන්වන්නේ අප විසින් ඩිසයින් කරනු ලැබූ කන්ට්‍රෝලර් එකට අනෙකුත් ඩිවයිසස් සම්බන්ධ වෙන ආකාරය පෙන්වීමයි. ඔබ දන්නවා මෙම මැෂින් කන්ට්‍රෝලර් එක වැඩ කළ යුතු සප්ලයි වෝල්ටේජ් එක DC 24ක් බව. මෙහි පෙන්වන ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අපිට AC 24 වෝල්ට්ස් ලබා ගන්න පුළුවන්. බ්‍රිජ් රෙක්ටිෆයර් එකත් කැපැසිටර් මගින් එම AC වෝල්ටේජ් එක DC බවට පරිවර්තනය වෙනවා.
මෙය unregulated DC24 supply එකක්. ඒ කියන්නේ මෙම supply voltage එක DC 24කට වඩා මදක් වැඩි transformer එකේ primary voltage එකට අනුව වෙනස් විය හැකි voltage එකක්. හැබැයි controller card එක තුල තිබුණ VCC voltage එක regulated DC volt 15ක් වෙනවා. ඒ කියන්නේ input supply voltage එක 24 වෙනස් වුණත් volt 15 VCC අගය වෙනස් නොවි නියතව පවතිනවා. අපි දැන් බලමු input signals සම්බන්ධ වෙලා තියෙන ආකාරය. ඔබට පෙනෙනවා DC 24 volts input supply එක සෑම sensor එකකටම push button එකකටම සම්බන්ධ වෙලා තිබෙනවා. එහි අනිත් අග්‍රය input connector එකට සම්බන්ධ වෙලා තිබෙනවා. sensor එකක් on වීමෙන් හෝ push button එකක් press කිරීමෙන් DC 24 volt signal එකක් controller එකට input වෙනවා. opto isolator එකත් not gate එකත් යොදාගෙන මෙම DC 24 signal එක බිඳුවත් වෝල්ට් 15ත් අතර වෙනස් වෙන සිග්නල් එකක් බවට පරිවර්තනය කළ හැටි ඔබට මතක ඇති. ඉන්පුට් සම්බන්ධ කළ හා සේම output වලටත් DC 24 volt supply voltage එක සෑම output එකකටම සම්බන්ධ කරලා තිබෙනවා. සෑම solenoid valve එකකම indicator lamp එකේ supply voltage එක 24 volts DC වන බව ඔබ දන්නවා. මැෂින් එකේ තිබෙන අනෙකුත් ක්‍රියාවන් ස්වයංක්‍රීයව පාලනය කිරීම සඳහා මෙවැනි control unit එකක් මේ ආකාරයෙන් නිර්මාණය කිරීමට හැකි බව ඔබට අවබෝධ ඇති. අප විසින් සාදනු ලැබූ මෙවැනි ඉලෙක්ට්‍රොනික කාඩ් වල ශවි ශක්තිය ඉතා උසස් තත්වයක තිබෙනවා. කිසිම කොම්පෝනන්ට් රිප්ලේස්මන්ට් එකක් නොකර, ඒ කියන්නේ බ්‍රේක්ඩවුන් එකක් වාර්තා නොවි අවුරුදු 10කට වඩා වැඩි කාලයක් නිසි ක්‍රියාකාරීත්වයෙන් වැඩ කර ඇති බව අපි පෙන්වා තිබෙනවා. Coca-Cola Beverages Sri Lanka Limited ආයතනයට 2005 වසරේදී CO2 valve control එකක්, 2004 වසරේදී programmable temperature control එකක්, 2002 වසරේදී තවත් controllers, detectors, counters වැනි උපකරණ අප විසින් නිෂ්පාදනය කොට සපයා තිබෙනවා. ඔබ මෙවැනි ඉලෙක්ට්‍රොනික කාඩ් පිටරටින් ගෙන්වීම සඳහා විශාල මුදලක් වැය කරන ඉංජිනේරු නිලධාරියෙකු හෝ ආයතනයක හිමිකරුවෙකු නම් අප ආයතනය අමතන්න. අපිට ඔබේ ඉංජිනේරින් කොස්ට් එක අවම කළ හැකි වෙනවා. දැන් අපිට තිබෙන්නේ අවසාන කොටස. මෙම මැෂින් කන්ට්‍රෝල් එකේ PLC ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කොහොමද කියලා බලන එක. ඔබ දන්නවා අපි යොදා ගන්න PLC එක Allen Bradley Micro F50. ප්‍රොජෙක්ට් නේම් එක cup filling machine කියලා ලියමු. 2080 LC50 24QWB තමයි මොඩල් නම්බර් එක. version එක සිලෙක්ට් කරමු 10. මෙම CPU මොඩියුල් එකේ digital input 14කුත් digital output 10කුත් තිබෙනවා. මෙම cup filling machine එකේ අපි යොදාගත් කොටසේ තිබෙන්නේ input 7යි output 4යි. ඒ කියන්නේ අපිට expansion modules අවශ්‍ය නැහැ. මෙම රූපයෙන් ඔබට පෙනෙන්නේ PLC එකට input output සම්බන්ධ කළ යුතු ආකාරය. මුලින්ම PLC එකේ supply voltage එක මෙම terminal දෙකට සම්බන්ධ කළ යුතු වෙනවා. positive 24 DC මෙම අග්‍රයටත් එහි ඍණ නැත්නම් 0 volt DC මෙම terminal එකට සම්බන්ධ කළ යුතු වෙනවා. block diagram එකට අනුව අපි input අරන් තිබෙන්නේ run, stop, CS, RS, BS, AS, FS ලෙසයි. මුලින්ම run push button එකේ එක අග්‍රයක් ධන 24 volt DC වලටත් අනිත් අග්‍රය I00 වලටත් සම්බන්ධ කළ යුතු වෙනවා. run push button එක press කළ විට ධන 24 DC අග්‍රයේ සිට මෙසේ ධාරාව ගමන් කොට PLC එක තුල තිබෙන opto isolator එක හරහා 0 volts DC අග්‍රයට යන බව ඔබට අවබෝධයි. මේ ආකාරයට ඉතිරි sensors වලත් on වෙන විට සංවෘත පරිපථයක් සෑදෙන බව ඔබට අවබෝධයි. block diagram එකට අනුව අපි output සම්බන්ධ කරලා තිබෙන්නේ පිළිවෙලින් rotary valve, cylinder, discharge valve, port lamp හැටියටයි. මුලින්ම rotary valve එකේ ධන අග්‍රය output 00 වලටත් අනිත් අග්‍රය 0 volt DC වලටත් සම්බන්ධ කරලා තිබෙන බව ඔබට පෙනෙනවා. මෙම rotary valve එක on වීමට නම් PLC එක තුල තිබෙන C සහ NO කියන relay contact දෙක එකට සම්බන්ධ වීමෙන් ධන 24 volt DC terminal එකේ සිට මේ විදිහට ධාරාව පැමිණ CM බිඳුව terminal එක හරහා PLC
PLC එකට පැමිණ PLC එකේ රිලේ කන්ටැක්ට් හරහා රොටරි වයර් එක තුලින් 0 වෝල්ට් DC ටර්මිනල් එකට යන බව ඔබට පේනවා. මේ විදිහට අනිකුත් වෑල්ස් වලටත් CM1 CM2 කියන ටර්මිනල්ස් තුලින් PLC එක ඇතුළට යන 24 DC සප්ලයි එක ඊට අදාළ රිලේ එකේ කන්ටැක්ට් ඕන් වීම මගින් සංවෘත පරිපථයක් සෑදෙන බව ඔබට අවබෝධයි. අපේ ප්‍රොජෙක්ට් එකේ හાર્ඩ්වෙයාර් ගැන දැන් අපිට අවබෝධයි. දැන් තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන හැටි බලන එක. අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක නම් කරමු in out කියලා. ඔබට පෙනෙන මේ වම් පැත්තේ තිබෙන tool box එකෙන් normally open direct contact එකක් අරගමු. එය digital input 00 ලෙස නම් කරමු. මෙම රූපයේ පෙනෙන ආකාරයට එම contact එකේ වම් පැත්තට power rail එකක් සවි කරමු. දැන් මෙම input එකට සම්බන්ධ කිරීමට variable එකක් ගමු. එම variable එකේ නම run ලෙස type කරමු. මෙම run input එක 1 සහ 0 අතර පමණක් වෙනස් වෙන නිසා එහි data type එක බූලියන් කරමු. මේ විදිහට ඊළඟ direct contact එක අරගෙන పూర్ව මත තබන විට variable selector window එකක් open වෙනවා. එහි IO micro 850 මත click කළ විට CPU module එකේ තිබෙන input output දිස් වෙනවා. මෙහි උඩින්ම තියෙන්නේ digital output. ඊට පහළින් තිබෙන්නේ digital input DI00 DI01 පිළිවෙලට. digital input 00 කියලා කියන්නේ පළවෙනි input එක. දැන් අපි නම් කරන්න යන්නේ දෙවෙනි input එක. ඊට අදාළ variable එකේ නම stop ලෙස type කරමු. එහි data type එක නැවතත් boolean කරමු. මේ විදිහට අපිට තියෙන input සියල්ලම නම් කරමු. දැන් අපිට තියෙන්නේ output නම් කරන්න. tool box එකේ තිබෙන direct coil එකක් ඇද දැමූ විට open වන variable selector window එකේ IO micro 850 list එකේ උඩින්ම තිබෙන digital output 00 select කරන්න. දැන් tool box එකෙන් variable එකක් ගන්න. එය direct coil එකට සම්බන්ධ කරන්න. එහි නම rotary ලෙස type කරන්න. data type එක boolean කරන්න. මේ විදිහට ඊළඟ output එක ගන්න. එයටත් variable එකක් සම්බන්ධ කරන්න. එහි නම cylinder සේ type කරලා data type එක boolean කරන්න. මේ විදිහට ඉතුරු output වලටත් variable එකක් සම්බන්ධ කොට ඊට අදාළ නම යොදන්න. දැන් අපේ in out program එකේ සියලුම input output නම් කර අවසానයි. දැන් programs මත right click කොට අලුත් program එකක් add කරන්න. එහි නම circuit ලෙස type කරන්න. අපේ block diagram එකට අනුව run input එක ගන්න ඕනේ. ඒ කියන්නේ run කියන variable එක. in out program එකේ කලසේම variable එකක් ඇද දැමූ විට variable selector window එක open වෙන බව ඔබට පෙනෙනවා. එහි තිබෙන list එකේ run මත click කොට OK button එක click කරන්න. එවිට in out program එකේ අපි නම් කරපු run variable එක මේ තිබෙන circuit program එකට යොදා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට block diagram එකට අනුව අපිට අවශ්‍යයි RS latch එකක්. දැන් tool box එකේ තිබෙන instruction block එකක් ගන්න. එවිට instruction block selector window එක open වෙනවා. එහි තිබෙන list එකේ RS latch එක select කරන්න. මෙම RS latch එකේ set input එක run ට connect කරන්න. දැන් block diagram එකට අනුව අපිට අවශ්‍යයි stop input එක. run variable එක ගත් ආකාරයටම stop variable එකත් ලබා ගන්න. එය RS latch එකේ reset input එකත් එක්ක connect කරන්න. දැන් අපිට අවශ්‍යයි AND instruction එකක්. RS latch එක ලබාගත් සේම 2 input AND gate එකකුත් ලබා ගමු. RS latch එකේ output එක AND gate එකේ පළවෙනි input එකට connect කරමු. දැන් අපිට අවශ්‍යයි CS input එක. run stop variables ලබාගත් සේම CS input එකත් ලබා ගමු. block diagram එකට අනුව එය සම්බන්ධ වෙන්නේ negative edge detector එකට. මේ සඳහා අපිට instruction set එකේ falling edge detector යොදා ගන්න පුළුවන්. දැන් මෙම falling edge detector CS සමග සම්බන්ධ කරමු. block diagram එකට අනුව ඔබට පෙනෙනවා මෙම falling edge detector සම්බන්ධ වෙන්නේ monostable multi vibrator එකට. instruction set එකේ තිබෙන pulse timer එක මේ සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා.
ඔබට මේ පෙනෙන ආකාරයට වේරියබල් එකක් ගෙන t hash ලකුණ 100 ms ලෙස ටයිප් කළොත් මෙහි time period එක 100 millisecond වෙනවා. මෙම pulse timer එකේ output එක නැවතත් polling edge detector එකට සම්බන්ධ විය යුතු බව block diagram එකට අනුව ඔබට පෙනෙනවා. එය අපිට copy paste කොට මෙසේ ලබා ගන්න පුළුවන්. දැන් අපිට අවශ්‍යයි O instruction එකක්. මෙසේ instruction block එකක් ගෙන O gate එකක් ලබා ගනිමු. එහි දෙවෙනි input එක polling edge detector යේ output එකත් එක්ක සම්බන්ධ කරමු. පළවෙනි input එක සම්බන්ධ විය යුත්තේ run variable එකට. මෙම O gate එකේ output එක AND gate එකේ input එකට සම්බන්ධ යුතු බව ඔබට පෙනෙනවා. අපිට දැන් මේ පැහැදිලිව පෙනෙනසේ ලං කොට සකසා ගනිමු. AND gate එකේ output එක සම්බන්ධ විය යුත්තේ RS latch එකකට. කලින් ගත් RS latch එක copy කොට නැවත ලබා ගනිමු. මෙම RS latch එකේ output එක rotary val එක වන බව ඔබ දන්නවා. variable එකක් ගෙන in out list එකේ තිබෙන rotary val output එක තෝරා ගනිමු. මීළඟට තිබෙන්නේ CSRS input දෙක AND gate එකකට සම්බන්ධ කිරීමයි. එහි output එක positive edge detector එකක් මගින් L2 latch එක reset වෙනවා. මින්පසු තිබෙන්නේ BS sensor එක time pulse එකකට සම්බන්ධ වෙලා polling edge detector එකට සම්බන්ධ වීමයි. මෙය දෙවතාවක් copy කොට ASFS සඳහා යොදා ගැනීමට පුළුවන් වෙනවා. මින්පසු අපිට තිබෙන්නේ සිලින්ඩරයේ on වෙන RS latch එකේ set reset input දෙක polling edge detectors වලට සම්බන්ධ කිරීමයි. දැන් තිබෙන්නේ discharge valve එක on වෙන RS latch එකේ positive edge detector AS variable එකට සම්බන්ධ කිරීමයි. තවත් RS latch එකක් ගෙන එහි set input එක මෙම positive edge detector එකට සම්බන්ධ කරමු. එහි reset එක පහළ තිබෙන polling edge detector එකට සම්බන්ධ කරලා මෙම latch එකේ output එක discharge කියලා නම් කරපු variable එකට සම්බන්ධ කරමු. දැන් ඔබට පෙනෙන්නේ block diagram එකේ තිබුණ AND gate 4 පළවෙනි input එකට සම්බන්ධ වුණ monostable multi vibrator එකයි polling edge detector එකයි connect කරන විදිහ. මෙම AND gate එකේ output එක L6 RS latch එකේ set input එකට සම්බන්ධ වෙනවා. දැන් ඔබට පෙනෙන්නේ L5 RS latch එක set වෙන positive edge detector RS variable එකට සම්බන්ධ කරන ආකාරයයි. මෙම L5 RS latch එකේ reset input එක CS variable එකට සම්බන්ධ වෙලා තිබෙනවා. එහි output එක AND gate එකේ දෙවෙනි input එකට සම්බන්ධ බව ඔබට පෙනෙනවා. දැන් L6 RS latch එකේ reset input එක CS වලට සම්බන්ධ කරමු. block diagram එකේ ඔබට පෙනෙනවා L6 RS latch එකේ output එක AND gate එකක පළවෙනි input එකත් එක්ක සම්බන්ධ බව. එම AND gate එකේ output එක fault indicator එකට සම්බන්ධ විය යුතු වෙනවා. ඔබට මේ පෙනෙන්නේ fault lamp එක on off වීම සඳහා තිබෙන pulse generator එකයි. එහි output එක CK කියන variable එකෙන් ලබාගත හැකි වෙනවා. අපි දැන් circuit program එක ඇඳ අවසానයි. මෙහි තිබෙන components පැහැදිලිව පෙනෙනසේ සකස් කර ගනිමු. කප් ෆිලින් මැෂින් එක සඳහා PLC ප්‍රෝග්‍රෑම් එක අපි දැන් සම්පූර්ණ කරලා තිබෙනවා. මෙහි උඩ තිබෙන මෙම build button එක ක්ලික් කළ විට build succeeded කියලා පහතින් වැටෙනවා ඔබට පෙනෙනවා. මෙම ප්‍රෝග්‍රෑම් එක PLC එකට ඩවුන්ලෝඩ් කරාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ටෙස්ට් කරන්න. මෙහි තිබෙන connection lines රතු පාටට පෙන්වන්නේ ඒවා on වී ඇති බවයි. ඉතින් මෙතෙන් සිට ඔබට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික හැදෑරීමකට සම්බන්ධ වීමයි. පළපුරුදු දක්ෂ ඉංජිනේරුවන් යටතේ ඔබගේ ප්‍රායෝගික හැදෑරීම කළ හැකි වෙනවා. මෙම PLC programming course එක අවසානයේදී අප විසින් සාර්ථකව ඉන්ස්ටොලේෂන් කරනු ලැබූ මෙම කම්පියුටර් SCADA සිස්ටම් ගැන ඉතා සරලව ඔබට හැදෑරිය හැකි වෙනවා. ඒ වගේම යුරෝප් රටවල නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රොඩක්ෂන් ප්ලාන්ට් වලට අවශ්‍ය PLC control panels ඩිසයින් කිරීම, සෑදීම සහ ඉන්ස්ටොලේෂන් කිරීම පිළිබඳ පුළුල් දැනුමක් PLC programming advanced course එකේදී ඔබට ලබාගත හැකි වෙනවා.